ක්වොන්ටම් අංක පිළිබඳවත් ඉලෙක්ට්‍රෝන සැකැස්ම ඒ වගේම උපශක්ති මට්ටම් හා කාක්ෂික පිළිබඳව තේරුම් ගන්නත් අපි පිටුරේ භාවිතා කරමු. මම මේ අඳලා තියෙන්නේ නිල් පාට රවුමක් කරලා තියෙන නැෂ්ටිය. ඒ වටේ ශක්ති මට්ටම් තියෙනවා. අපි ශක්ති මට්ටම් නම් කරනවා KLMN හෝ 1 2 3 4 කියලා. අපි ලේසියට 1 2 3 4 භාවිතා කරමු. ප්‍රධාන ශක්ති මට්ටම් නැෂ්ටිය දැන් ඈතට යද්දී පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම, හතරවෙනි ශක්ති මට්ටම විදිහට අපි අංකණය කරන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා ශක්ති මට්ටම් තවත් කුඩා උපශක්ති මට්ටම් වලට බෙදලා තියෙනවා. මම මේ අරන් තියෙන්නේ මේක zoom කරලා ගත්තා කියලා හිතමු. මෙන්න මේ රවුම් අරන් තියෙනවා. එක ලොකු කරලා ගත්තාම පේන පින්තූර තමයි මේ ඉඳලා තියෙන්නේ. ඒකට පළවෙනි ශක්ති මට්ටම තවත් උපශක්ති මට්ටම් වලට බෙදෙන්නේ නැහැ. එයාගේ තියෙන්නේ එක ශක්ති මට්ටමක් විතරයි. අපි ශක්ති මට්ටම් පිළිවෙලින් එකක් තියෙනවා නම් එයා S කියලා හඳුන්වනවා. උපශක්ති මට්ටම් දෙකක් තිබ්බොත් S පළවෙනි එක දෙවෙනි එක P. තුනක් තිබ්බොත් S P D කියලා නම් කරනවා. එහෙනම් පළවෙනි ශක්ති මට්ටම තව දුරටත් බෙදිලා නැහැ. ඒ තියෙන එකම එක්කෙනා ඒ ප්‍රධාන ශක්ති මට්ටමේ පවතින උපශක්ති මට්ටම අපි S කියලා නම් කරනවා. එයා තව දුරටත් බෙදීමක් නැහැ. දෙවෙනි ශක්ති මට්ටමට ගියාම දෙවෙනි ශක්ති මට්ටම උපශක්ති මට්ටම් දෙකකට බෙදලා තියෙනවා. මුලින්ම තියෙන නැෂ්ටියට ආසන්නයේ තියෙන එක S කියලාත් නැෂ්ටියට පිටතින් තියෙන එක P කියලාත් අපි නම් කරනවා උපශක්ති මට්ටම. තුන්වෙනි ශක්ති මට්ටමට යද්දී අපි මුලින්ම තියෙන එක S ඊළඟ එක P හා එළියෙන් තියෙන එක D කියලා අපි හඳුන්වනවා. අපි තව ඉස්සරහට ගියොත් හතරවෙනි ශක්ති මට්ටමට වගේ යද්දී එයා හතර උපශක්ති මට්ටම් හතරකට බෙදලා තියෙනවා. ඒ නිසා එයා SP D F විදිහට නම් කරනවා මේ උපශක්ති මට්ටම් ටික. ඊළඟට මේ උපශක්ති මට්ටම් වල කාක්ෂික පවතිනවා කියලා අපි හිතමු. ඇත්තටම කාක්ෂික කියන්නේ ඇත්තටම නම් ඉලෙක්ට්‍රෝන පවතින්න පුළුවන් සම්භාවිතා විහක්තියක්. අපි අපේ පහසුවට අපි හිතුව මේ උපශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන වලට ඉන්න පුළුවන් ගෙවල් කියලා අපි හිතමු. ඒකට S උපශක්ති මට්ටමක පවතින කාක්ෂික නැත්නම් ඉලෙක්ට්‍රෝන වලට ඉන්න පුළුවන් ගෙවල් සංඛ්‍යාව 1යි. එක කාක්ෂිකයයි. මම මේ උපශක්ති මට්ටම තව දුරටත් ඉස්සරහට අරන් ගියොත් මේ උපශක්ති මට්ටම ඇතුලේ තව ටිකක් මේ zoom කරොත් මේක ඇතුලේ එක ගෙයයි තියෙන්නේ. එක කාක්ෂිකයයි පවතින්නේ. ඇත්තටම කාක්ෂික කියන්නේ එහෙම ගෙවල් වගේ එකක් නෙමෙයි. අපි අවබෝධය සඳහා මෙහෙම හිතුවා. ඊට P උපශක්ති මට්ටම තුල කාක්ෂික තුනක් පවතින්න පුළුවන්. P උපශක්ති මට්ටමේ S උපශක්ති මට්ටමේ පවතින්නේ එක ගෙයක් විතරයි. එක කාක්ෂිකයක් විතරයි. ඊට මෙතන S වලට එකයි. P වලට කාක්ෂික 3යි. D වලට කාක්ෂික 5ක් තියෙනවා. ඔය විදිහට අපිට ගන්න පුළුවන් F වලට තියෙනවා ගෙවල් 7ක්. කාක්ෂික 7ක් තියෙනවා උපශක්ති මට්ටමකට. අපි දැන් ඕක සම්බන්ධ කරමු ක්වොන්ටම් අංක කියන දේත් එක්ක. ක්වොන්ටම් අංක කුලකය ගත්තාම ක්වොන්ටම් අංක කුලකයේ ක්වොන්ටම් අංක තියෙනවා 4ක්. ප්‍රධාන ක්වොන්ටම් අංකය අපි N කියලා හඳුන්වනවා. බුද්ධිගංශ ක්වොන්ටම් අංකය අපි L කියලා හඳුන්වනවා. ඊව චුම්බක ක්වොන්ටම් අංකය ML කියලාත් භ්‍රමණ ක්වොන්ටම් අංකය MS කියලාත් අපි හඳුන්වනවා. ඒතර මේ ක්වොන්ටම් අංක වලින් නිරූපණය කරන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය කියන්නේ කිසියම් ඉලෙක්ට්‍රෝනයක් ඉන්න ශක්ති මට්ටම මොකක්ද කියලා. මේ ක්වොන්ටම් අංක කුලකයක් ලියන්නේ නිශ්චිත ඉලෙක්ට්‍රෝනයකට. හරියට මේ ක්වොන්ටම් අංක කුලකය කියන්නේ ඉලෙක්ට්‍රෝනේ ඇඩ්‍රස් එක වගේ. ඒකෙන් කියනවා මේ ඉලෙක්ට්‍රෝනේ ඉන්නේ මොන ප්‍රධාන ශක්ති මට්ටමේ ඒ ශක්ති මට්ටමට අදාළ මොන උපශක්ති මට්ටමේ මොන කාක්ෂිකයේද ඉන්නේ කියලා. බලමු. එතකොට මේ කුලකය ගත්තාම ප්‍රධාන ශක්ති මට්ටම මොකක්ද? ඊළඟට එයා ඉන්න ඒකේ උපශක්ති මට්ටම මොකක්ද? මේ උපශක්ති මට්ටමේ තියෙන කාක්ෂික වලින් මොන කාක්ෂිකයේද එයා ඉන්නේ?
ඒ වගේම අපි කතා කරනවා එක කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙකකට ඉන්න පුළුවන්. ඒ ඉලෙක්ට්‍රෝන දෙකේ මොන ඉලෙක්ට්‍රෝනේද කියලා අන්තිමට අපි කියනවා. ක්වොන්ටම් අංක කුලකයේ ලියන්න නම් අපි භාවිතා කරන නොටේෂන් ටිකක් තියෙනවා. අපි කලින් කතා කරානේ ප්‍රධාන ශක්ති මට්ටම් අපි 1 2 3 4 විදිහට නම් කරනවා. ඒ වගේ තමයි අපි ක්වොන්ටම් අංක වලදී ප්‍රධාන ශක්ති මට්ටම් 1 2 3 4 විදිහට තමයි අංකණය කරන්නේ. ඒකේ ගැටලුවක් නැහැ. ඊළඟට උපශක්ති මට්ටම් අපි SPDF කියලා තමයි සාමාන්‍යයෙන් කතා කරන්නේ. හැබැයි ක්වොන්ටම් අංක වලදී අපි SPDF කියන පිළිවෙල 0 1 2 3 4 විදිහට අරන් යනවා. 0 1 2 3 විදිහට. ගත්තොත් SPDF කියන ඒවා අපි ක්වොන්ටම් අංක වලදී 0 1 2 3 විදිහට තමයි නම් කරන්නේ. ඒක පැත්තකින් ලියලා තියෙනවා. ඊළඟට චුම්බක ක්වොන්ටම් අංකයෙන් අපි කියව නිරූපණය කරන්නේ මෙයා ඉන්න කාක්ෂිකය මොකක්ද කියලා. ඒකට S උපශක්ති මට්ටමේ නම් ගැටලුවක් නැහැ. එයා කාක්ෂිකය එක කාක්ෂිකයයි තියෙන්නේ. හැබැයි P D වගේ ඒවාට යද්දී කාක්ෂික කිහිපයක් තියෙනවා. අපි කොහොමද මොන කාක්ෂිකයේද කියලා නිරූපණය කරන්නේ. අපි ඒකට චුම්බක ක්වොන්ටම් අංකය නම් කරන්නේ අපි උද්දිගංශ ක්වොන්ටම් අංකයේ එන අංකයේ ඍණ අගයේ ඉඳන් ධන අගය වෙනකම් පරාසයක් අපි ගන්නවා. මේකේ කියනවා චුම්බක ක්වොන්ටම් අංකයේ ඍණ L සිට ධන L දක්වා පරාසයක් තියෙනවා. අපි හිතමු P කියන එක නාගත්තා කියලා. P වල ක්වොන්ටම් අංකයේ P වලට අදාළව උද්දිගංශ ක්වොන්ටම් අංකය වෙන්නේ ධන 1යි. එහෙමනම් එයාගේ චුම්බක ක්වොන්ටම් අංකය වෙන්නේ ඍණ 1 බිංදුව ධන 1. ඍණ 1 ඉඳන් ධන 1 දක්වා අංක පූර්ණ සංඛ්‍යා ටික. ඍණ 1 බිංදුව ධන 1. ඊළඟට D උපශක්ති මට්ටමේ තියෙන කාක්ෂික නම් කරන්න අපි ඒගේ ක්වොන්ටම් අංකය ගත්තොත් 2යි. ඍණ 2යි ඍණ 1යි බිංදුවයි ධන 1යි ධන 2යි. මේ විදිහට තමයි අපි නම් කරන්නේ. අපි එහෙනම් අර රූප සටහනේ යන්න කාක්ෂික වලට අංක ටිකක් දාමු. මම මේ S වලට දානවා. S කියන්නේ ක්වොන්ටම් අංක වලදී නම් බිංදුව. ක්වොන්ටම් අංක වලදී නම් අංක බිංදුව. ඒ වගේම යාගේ කාක්ෂිකයත් බිංදුව කාක්ෂිකය කියලා තමයි අපි නම් කරන්නේ. එතකොට මේකෙදි P කියන්නේ අපි 1. දැන් S වල නම් බිංදුවයි. P වල 1යි නම් ඒ කාක්ෂික ඍණ 1 ඉඳන් ධන 1 දක්වා නම් කරනවා. ඍණ 1යි බිංදුවයි ධන 1යි. ඊළඟට මෙයාගේ බිංදුවයි කොහොමත් P වලදී ඍණ 1යි බිංදුවයි ධන 1යි. D වලට යද්දී අපි කිව්වා D නම් කරන්නේ 2 අංක 2කින්. ඍණ 2 ඍණ 1 බිංදුව ධන 1 ධන 2 විදිහට තමයි අපි අංකණය කරන්නේ. ඒකට අපි දන්නවා ප්‍රධාන ක්වොන්ටම් අංකය ලියන්නේ කොහොමද? උද්දිගංශ ක්වොන්ටම් අංකය ලියන්නේ කොහොමද? චුම්බක ක්වොන්ටම් අංකය ලියන්නේ කොහොමද කියලා. ඒක භ්‍රමණ ක්වොන්ටම් අංකය ලියන එක හරිම ලේසියි. අපිට හරියටම කොයි ඉලෙක්ට්‍රෝනද කියන්න බෑ. මේක මේ ඉලෙක්ට්‍රෝන අපි කියනවා බැවුමක් භ්‍රමණය වෙන ගමන් තියෙන බැවුම් සමාන වෙන විදිහට තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. එහෙනම් අපි හරියටම කියන්න බැරි හින්දා මෙයාට හැම වෙලේම කියනවා අපි ඍණ භාගය හෝ ධන භාගය කියලා. මේ මන්ත්‍රය වගේ හැම වෙලේම ඍණ භාගය හෝ ධන භාගය කියලා අපි ලියනවා. ඒකට ඉලෙක්ට්‍රෝන ඍණ භාගය කිව්වත් කමක් නැහැ ධන භාගය කිව්වත් කමක් නැහැ. අපි උදාහරණ ටිකක් බලමු. සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මම ලියන්නම් මුලින්. සෝඩියම් 11යි. කේස් 2 2s2 2p6 3s1. මේ සෝඩියම්ගේ තියෙන අන්තිම ඉලෙක්ට්‍රෝනයට මෙන්න මේ අන්තිම ඉලෙක්ට්‍රෝනයට අදාළ ක්වොන්ටම් අංක කුලකය ලියන්න මම යන්නේ. ක්වොන්ටම් අංක කුලකය ලියමු. කොට මුලින්ම ප්‍රධාන ශක්ති මට්ටම 3. ඊට එයා ඉන්න උපශක්ති මට්ටම S. එහෙනම් මේ ක්වොන්ටම් අංකය 0යි. ඊළඟට එයා ඉන්න කාක්ෂිකය ගත්තොත් S වල කාක්ෂිකයක් 0 කියලා තමයි අපි නම් කරන්නේ. ඒකේ ඉන්න ඉලෙක්ට්‍රෝනයක් එයාගේ බැවුම ඍණ භාගය හෝ ධන භාගය විය හැකියි. අපි ලියනවා. යකඩවල වින්‍යාසය අපි ලිව්වා 1s2යි 2s2යි 1p6යි 3s2යි
3p6යි නැවත 4s2යි 3d 6යි කියලා. මම කියන්නේ බලාපොරොත්තු වෙන්නේ අපි දන්නා මේ D කාක්ෂිකය ඇතුලේ D කාක්ෂික තියෙනවා 5ක්. ඉලෙක්ට්‍රෝන ගත්තොත් ඉලෙක්ට්‍රෝන පිරමින් යන්නේ අන්තිමේටම පිරෙන ඉලෙක්ට්‍රෝනය බලමු. D වලට ඉලෙක්ට්‍රෝන 5ක් පිරලා තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6ක් පිරලා තියෙනවා. අන්තිමට පිරෙන්නේ මෙන්න මේ රතු පාටින් දක්වපු ඉලෙක්ට්‍රෝනේ. දැන් අපිට කිව්වොත් යකඩවල අවසානයේටම පිරුණ ඉලෙක්ට්‍රෝනේ ක්වොන්ටම් අංක කුලකයේ ලියන්න කියලා. අපි ඒක ලියමු. මෙන්න මේ ඉලෙක්ට්‍රෝනේ තමයි අපි ලියන්න තියෙන්නේ ක්වොන්ටම් අංක කුලකයේ. දැන් අපිට පේනවා යා 3 තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ D උපශක්ති මට්ටමේ D කාක්ෂිකයක් තුල ඉන්න ඉලෙක්ට්‍රෝන. ඒ ටික ලියන්න පුළුවන්. ප්‍රධාන ශක්ති මට්ටම 3යි. ප්‍රධාන ක්වොන්ටම් අංකය 3යි. D උපශක්ති මට්ටමක් හින්දා 0.1 2. ටික උපශක්ති මට්ටමේ කොයි කාක්ෂිකයද? කාක්ෂිකය හොයාගන්න අපි මේක ඍණ 2 ඉඳන් ධන 1 වෙනකම් අංකණය කරලා බලන්න ඕනේ. දැන් අපිට පේනවා මේ ඉලෙක්ට්‍රෝනයේ ඉන්නේ ඍණ 2 කියන කාක්ෂිකයේ. ඍණ 2 කාක්ෂිකයේ ඉන්න ඉලෙක්ට්‍රෝනයක්. එයාගේ බැවුම අපි දන්නේ නැහැ ඍණ භාගයද ධන භාගයද කියලා. දැන් අපි ලියනවා ඍණ භාගය හෝ ධන භාගය කියලා. ඒත් අපිට මේවා සම්බන්ධතාව නිකන් ලියන්න පුළුවන්. ප්‍රධාන ක්වොන්ටම් අංකය කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටමට. බුද්ධිගංශ ක්වොන්ටම් අංකය කියන්නේ L වලට උපශක්ති මට්ටමට. එයාට අයා අංක කරන එක අපිට මේ වගේ සම්බන්ධයක් කියන්න පුළුවන්. බුද්ධිගංශ ක්වොන්ටම් අංකය සමාන වෙනවා n ඍණ 1ට. ඇත්තටම බිඳුවේ සිට n ඍණ 1 දක්වා බුද්ධිගංශ ක්වොන්ටම් අංක පවතින්න පුළුවන්. චුම්බක ක්වොන්ටම් අංකය නම් සමාන වෙනවා ඍණ l සිට ධන l දක්වා පරාසයක් තමයි හරි තියෙන්නේ. මේක ඍණ භාගය හෝ ධන භාගය. ඒසුරු ප්‍රශ්න පත්‍ර කටලේ පළවෙනි පොතේ පරමාණු වල කාක්ෂික හැඩ කාක්ෂික හා ක්වොන්ටම් අංක කියන කොටසට අදාළ ප්‍රශ්න ටිකක් මෙතන තියෙන ප්‍රශ්න 10ක්. ඒකේ මුල් ප්‍රශ්න දෙක අපි කතා කරා කලින් වීඩියෝ එකක. මේ තුන්වෙනි ප්‍රශ්නේ ඉඳන් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. 1990 දෙවෙනි ප්‍රශ්නය. X කියන පරමාණු එනයනයක් හදනවලු. එම එනයනයේ අන්තිම විශක්ති මට්ටමේ තිබෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙන්න පුළුවන් සම්භාවිතය ටිකක් තියෙන්නේ. එනයන හදනවා නම් එයා ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් පළවෙනි දෙවෙනි තුන්වෙනි කාණ්ඩ වෙන්න විදිහක් නැහැ. මේ X කියන මූලද්‍රව්‍ය එනයන හදනවා නම් මෙයා ලෝහයක් වෙන්න බෑ. එහෙනම් D ගුණයේ මූලද්‍රව්‍යයක් වෙන්න බෑ. එහෙනම් මෙයා P ගුණ වල තමයි වෙන්න ඕනේ. S ගුණයේ මූලද්‍රව්‍යයක් වෙන්න විදිහකුත් නැහැ. P ගුණ වෙන අන්තිම කාක්ෂිකය P වෙන්න ඕනේ. P කාක්ෂිකයට තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපෙන් අහන්නේ උපශක්ති මට්ටම. දැන් P උපශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 6යි. මෙයා එනයන හදන හින්දා වෙන්න ඕනේ P ගුණ කෙනෙක්. P ගුණ වෙන්න නම් අන්තිම උපශක්ති මට්ටම P වෙන්න ඕනේ. එහෙනම් එයාට තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 6යි. ඒ හින්දා ගන්න පුළුවන් උත්තරේ 1. අවුරුද්ද 1997 41 වෙනි ප්‍රශ්නේ. ඒක සත්‍ය අසත්‍ය ප්‍රශ්නයක්. වගන්ති 1 වගන්ති 2 බලමු හරිද වැරදිද කියලා. හයිඩ්‍රජන් පරමාණුවේ එකේ ස්ථාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන ඝනත්ව ව්‍යාප්තිය ගෝලාකාරයි. ඉලෙක්ට්‍රෝන ඝනත්ව ව්‍යාප්තිය ගෝලාකාරයි. ඒක හරි. අපි කියන ස්ථාක්ෂික රවුම් කාක්ෂිකයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තියක් ගැන තමයි අපි කතා කරන්නේ. ඒකට ගෝලාකාරයි. P එකක් වුණොත් ඒක ඩම්බෙලාකාර හැඩයක් තමයි තියෙන්නේ. ඒක පළවෙනි වගන්තියේ හරි.
දෙවෙනි එක බෝර් වාදය අනුව හයිඩ්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝනය වෘත්තාකාර පථයක ගමන් කරයි. බෝර් වාදයට අනුව හයිඩ්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන පවතින්නේ වෘත්තාකාර කක්ෂයක ගමන් පථයක. ඒ ප්‍රකාශය හරි. හැබැයි ඉලෙක්ට්‍රෝනයක් න්‍යෂ්ටි වටේ ගෝලාකාර පථයක යන හින්දා අපිට S කක්ෂිකයේ රවුම් කියලා කියන්න බෑ. ගෝලාකාරය කියන්න බෑ. මොකද P උපශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනක් යන්නේ ගෝලාකාර පථයකනේ. එහෙනම් අපිට පළවෙනි එක දෙවෙනි ප්‍රකාශයෙන් පැහැදිලි කරනවා කියලා ගන්න බෑ. එහෙනම් උත්තරේ දෙක. කොණම් ශක්ති මට්ටමක ඉලෙක්ට්‍රෝන යන්නේ ගෝලාකාර පථවල. කොට ගෝලාකාර පථවල භ්‍රමණය වෙන හින්දා S කක්ෂිකයේ රවුම් කියලා අපිට කියන්න සාධාරණ නැහැ. 2011 නියු 6 වෙනි ප්‍රශ්න. පේසුඩු වල නම් ප්‍රශ්නාංක 5. ප්‍රධාන ක්වොන්ටම් අංකය n සමානයි 3 මගින් නිරූපණය වන ප්‍රධාන ශක්ති මට්ටමේ තිබිය හැකි උපශක්ති මට්ටම් සංඛ්‍යාව. n සමානයි 3යි කියන්නේ තුන්වෙනි ශක්ති මට්ටම. අපි කිව්වා එහෙනම් උපශක්ති මට්ටම් තියෙන්න පුළුවන් බිඳුවේ සිට n ඍණ 1 දක්වා ප්‍රමාණයක්. එහෙනම් බිඳුවේ සිට 3 ඍණ 1 කියන්නේ බිඳුවේ සිට 3 ඍණ 1ක්. ඒ කියන්නේ බිඳුවේ සිට 2 දක්වා උපශක්ති මට්ටම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. බිඳුව 1 2 තමයි උපශක්ති මට්ටම්. අපි දන්න විදිහට කිව්වොත් S P හා D උපශක්ති මට්ටම් තියෙන්න පුළුවන්. ඊළඟට ඒ වගේ අපි දන්නවා කාක්ෂික තියෙනවා. මේක අපි මේ ලිව්වේ L තියෙන්න පුළුවන් L අගයන් ටික. ඒකට ML අගයන් වෙන්නේ ඍණ L සිට ධන L දක්වා අගයන් ටික. නම් බිඳුව නම් බිඳුව. එකේදී ඍණ 1 බිඳුව ධන 1 පවතින්න පුළුවන්. දෙකේදී ඍණ 2 ඍණ 1 ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 පවතින්න පුළුවන්. එහෙනම් අපිට හම්බ වෙනවා කාක්ෂික 1 2 3 4 5 6 7 8 9. එක කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙක ගානේ කාක්ෂික 9ක ඉලෙක්ට්‍රෝන මුළු ඉලෙක්ට්‍රෝන ගාන 9 2 18ක් තියෙනවා. එතකොට මේක අහනවා උත්තර තුනක් තියෙනවද මේක? උපශක්ති මට්ටම් සංඛ්‍යාව අහනවා. උපශක්ති මට්ටම් 3යි තියෙන්නේ. ඊළඟට උපශක්ති මට්ටම් 3යි. කාක්ෂික සංඛ්‍යාව අහනවා. කාක්ෂික තියෙනවා 5 ගුණ 8 එක 9. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කාක්ෂික දන්නවනම් දෙකෙන් වැඩි කරලා ගන්න පුළුවන් 18ක් තියෙනවා. එහෙනම් දෙවෙනි උත්තරය තමයි අපිට ගන්න. 2012 නිව් සිලබස් එකේ පස්වෙනි ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. පේසුඩු එකේ ප්‍රශ්නාංක 6. පරමාණුවකදී ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාවය ක්වොන්ටම් අංක ඇසුරෙන් ප්‍රකාශ කර හැකියි. පහත සඳහන් අංක කුලක අතුරින් පරමාණුවක ඉලෙක්ට්‍රෝනයක් සඳහා ක්වොන්ටම් අංක කුලකයක් ලෙස පිළිගත නොහැකි මොකක්ද? කොට අපි දන්නවා ප්‍රධාන ක්වොන්ටම් අංකයේ n ඊළඟට උද්දීකංශ ක්වොන්ටම් අංකයේ l ml ms තියෙනවා. ඒ සම්බන්ධතාව ගත්තොත් l වලට එන්න පුළුවන් උපරිම අගය n වලට වඩා එකක් අඩුයි. මොකද එයා අංකණය කරන්නේ බිඳුවේ සිට තමයි පටන් ගන්නෙ. එහෙනම් n වලට වඩා එකක් අඩුවෙන් තමයි එන්න පුළුවන්. හදිසියවත් දීලා තියෙන n ගානට වඩා වැඩි අගයක් හෝ n වල සමාන අගයක් l වලට આવොත් ඒ ක්වොන්ටම් අංකය පවතින්න බෑ. ඊළඟට l කියන කෙනා ගන්න පුළුවන්. l හැදෙන්නේ ml කියන කෙනා ගන්න පුළුවන්.
ml හැදෙන්නේ ඍණ l වල සිට ධන l දක්වා පරාසයක් පවතින්නේ. එතකොට අපි හිතමු l වලට දෙකක් ඇවිත් තියෙනවා කියලා. ml වලට තුනක් එන්න බෑ. ඍණ තුනක් එන්න බෑ. මේ පරාසයත් තියෙන්නේ. ms නම් හැමදාම එකම අන්තරයේ තියෙන්නේ ඍණ භාගය හෝ ධන භාගය. මේ දෙක අතර වෙන එකක් තියෙන්නේ නැහැ. එහෙනම් බලමු මේ අපි කතා කරපු සීමා වලට පිටින් තියෙන ක්වොන්ටම් අංක කුලගෙන ගන්න කියලා. පළවෙනි එක හතරක් තියෙනවා ප්‍රධාන ක්වොන්ටම් අංකයේ. එහෙනම් L ට එන්න පුළුවන් 3, උපරිම තියෙන්න පුළුවන් 3, බිඳුවේ ඉඳන් 3 දක්වා මොනම සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. ඒක හරි. ඊළඟ කොටසට ml කියන එකට ඍණ 2 ඉඳන් ධන 2 දක්වා ඕන එකක් තියෙන්න පුළුවන්. ඒකත් හරි. ධන භාගය තිබ්බගේ ප්‍රශ්නයක්. එතකොට අපි මේ උත්තර පහේම අන්තිම ක්වොන්ටම් අංකය ප්‍රම ක්වොන්ටම් අංකයේ වැරද්දක් නැහැ. ධන භාගය හෝ ඍණ භාගය තියෙන්න පුළුවන්. ඒක කිසි වැරද්දක් නැහැ. ඒකේ උත්තර වලදින්නේ නැහැ. එහෙනම් පළවෙනි එක හරි. දෙවෙනි එක තව උත්තර දෙකට 3 තමයි ප්‍රධාන ක්වොන්ටම් අංකය. එහෙනම් අංක 2 දක්වා බිඳුව 1 2 කියන ක්වොන්ටම් අංක තියෙන්න පුළුවන්. උද්දීපක ක්වොන්ටම් අංක තියෙන්න පුළුවන්. දෙවෙනි එකේ ගැටලුවක් නැහැ. දැන් ඍණ 1 බිඳුව ධන 1 පවතින්න පුළුවන්. චුම්බක ක්වොන්ටම් අංකයට. ඒ ප්‍රශ්නකුත් නැහැ. තුන්වෙනි එක ගමු. තුන්වෙනි එකේ ප්‍රධාන ක්වොන්ටම් අංකය 3යි. එහෙනම් උද්දීපක ක්වොන්ටම් අංකය 2 දක්වා ඕනි සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඊළඟට චුම්බක ක්වොන්ටම් අංකය ඍණ 2 ඉඳන් ධන 2 දක්වා පරාසයක් තමයි තියෙන්නේ. හැබැයි උත්තරේ දීලා තියෙන ඍණ 3ක්. 3 ප්‍රශ්නයක් නැහැ. 2 කියන ප්‍රශ්නිකුත් නැහැ. හැබැයි මේක තියෙන්න ඕනේ ඍණ 2 ඉඳන් ධන 2 දක්වා පරාසයක්. හැබැයි දීලා තියෙන්නේ ඍණ 3. එන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ඒක තමයි වැරදි. එහෙනම් වැරදි. ඒක තමයි උත්තරේ. අනිත් උත්තරත් සලකා බලන්න අපි මේ සාකච්ඡා කරපු විදිහට මට උත්තරේ හම්බුන නිසා මම ඊළඟ කොටසට යනවා. හත්වෙනි ප්‍රශ්නේ කියන්නේ 2014 හතරවෙනි ප්‍රශ්නේ. අපේ පේසුරු පොතේ නම් හත්වෙනි ප්‍රශ්න විදිහට තමයි මගේ පොතේ තියෙන්නේ. පරමාණුක ක්වොන්ටම් අංකය n සමානයි 3යි. l සමානයි 2යි. එතන පවතින්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද කියලා අහනවා. n සමානයි 3 කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම දීලා තියෙනවා. තුන්වෙනි ශක්ති මට්ටමේ 2 කියන උපශක්ති මට්ටම. එතනම 2 උපශක්ති මට්ටම කියන්නේ SPD. D උපශක්ති මට්ටම ගැන කතා කරන්නේ. ඒතකොට D උපශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. අපි දන්නවා D උපශක්ති මට්ටමේ තියෙනවා කාක්ෂික 5ක්. එක කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන 2 ගානේ උපරිම ඉලෙක්ට්‍රෝන 10කට පවතින්න පුළුවන්. එහෙනම් උත්තරේ පස්වෙනි එක. 2016 පස්වෙනි ප්‍රශ්නේ පේසුරු එකේ නම් අංක 8. මූලද්‍රව්‍ය පරමාණුවක අවසාන ඉලෙක්ට්‍රෝන 2 හා සම්බන්ධ ක්වොන්ටම් අංක කුලක දීලා තියෙනවා. මේ මූලද්‍රව්‍ය මොනවද? 3යි, බිඳුවයි ධන භාගය දීලා තියෙනවා. එක ඉලෙක්ට්‍රෝනක. අනිත් ඉලෙක්ට්‍රෝන දීලා තියෙනවා 3යි, බිඳුවයි ඍණ භාගය. ඒ කියන්නේ මේ අවසාන නැවත පේන ප්‍රධාන ශක්ති මට්ටම 1යි. උපශක්ති මට්ටම S ඒකේ කාක්ෂිකය 1යි තියෙන්නේ. දැන් S කාක්ෂිකය පිටලා. මේ තියෙන්නේ 3S වල තියෙන ඉලෙක්ට්‍රෝන 2ක්. අන්තිම ඉලෙක්ට්‍රෝන 2 නම් ධන භාගයක් තියෙනවා ඍණ භාගයක් තියෙනවා. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන දෙකම පිළිලා. 3S2 වින්‍යාසයක් තියෙනවා. එහෙනම් මේ මූලද්‍රව්‍ය දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වෙන්න ඕන. දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයකට තියෙන්නේ මැග්නීසියම් විතරයි. එහෙනම් උත්තරේ මැග්නීසියම්. අපේ උත්තරේ අංක 3.
අංක 3 තමයි උත්තර විදිහට. 2018 වෙනි දෙවෙනි ප්‍රශ්නේ තේසුණා අංක 9. පරමාණුක කාක්ෂිකයක හැඩය හා ආශ්‍රිත වන්නේ කුමන ක්වොන්ටම් අංකද? කාක්ෂිකයක හැඩය තීරණය වෙන්නේ එයා S කාක්ෂිකයක්ද P කාක්ෂිකයක්ද D කාක්ෂිකයක්ද කියන එක අනුව. දැන් එයා S උපශක්ති මට්ටමේද P උපශක්ති මට්ටමේද D උපශක්ති මට්ටමේද ඉන්නේ කියලා තීරණය කරන්නේ උපශක්ති මට්ටම නිරූපණය කරන ක්වොන්ටම් අංකය. ඒකට NLMS ගත්තාම මේක ප්‍රධාන ශක්ති මට්ටම. L කියන්නේ උපශක්ති මට්ටම නිරූපණය කරන ක්වොන්ටම් අංකය. එහෙනම් L වලින් තමයි ඒක තීරණය කරන්නේ. අංක 1 උත්තර. ඒ කොටසේ අන්තිම ප්‍රශ්නේ 2019 නිව් සිලබස් එකේ දෙවෙනි ප්‍රශ්නය තේසුරු කියන 10. පරමාණුක ප්‍රධාන ක්වොන්ටම් අංකය n සමානයි 3. ඒ ආශ්‍රිතව තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කිව්වොත් වරදිනවා. ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව අහලා තියෙන්නේ නෝට් කරන්න. n සමානයි 3යි කියන්නේ මෙයා තුන්වෙනි ශක්ති මට්ටමේ තමයි ඉන්නේ. තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙනවා S කාක්ෂික, P කාක්ෂික හා D කාක්ෂික පවතින. SPD කියන උපශක්ති මට්ටම් තුනක් තියෙනවා. දැන් S උපශක්ති මට්ටමක කාක්ෂික එකයි. P උපශක්ති මට්ටමේ කාක්ෂික 3යි. D උපශක්ති මට්ටමේ කාක්ෂික 5යි. එක කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙක ගානේ එතන කාක්ෂික 9ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන නම් මේ මුළු ගාන දෙකෙන් වැඩි කරලා ඉලෙක්ට්‍රෝන තියෙනවා 18ක්. හැබැයි අපි උත්තරේ 18 හෙව්වොත් වැරදි. ඒක උත්තරේ විදිහ 18 දීලත් නැහැ. මොකද සමහර විට අවුරුද්දක 18 දෙන්න පුළුවන්. මොනවා වරද්දන්න තියෙන chance එක වැඩි. මෙයා අහන්නේ ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 18යි නම් යුගල 9ක් තියෙනවා. අපිට මෙතනින්ම ගන්නත් පුළුවන්. කාක්ෂික ගාන සමාන වෙනවා. පවතින්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාව.